නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබ මේ සෝදානම් වෙන්නේ පොසොන් දහම් දේශනාව සදහම් සංදේශය ශ්‍රවණය කරන්නයි. අද පොසොන් සදහම් දේශනය සඳහා සදහම් සංදේශය දහම් වැඩසටහන සඳහා පින්බර විකාශන දායකත්වයන් ලබා දෙන්නේ සුජීවත්ව සිටින සනත් ඒකනායක පියාණන්ට, එවැගේම මෙත්තා ඒකනායක මෑණියන්ට සහ සීලවතී පෙරේරා මිත්තණියට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින්වත් සමිත් ඒකනායක මහතා විසින්. ඉතින් මේ පින්වන්ත පිරිසගේ විකාශන දායකත්වයේ සහිතවයි අද සදහම් සංදේශයේ දහම් දේශනාව ඔබ ශ්‍රවණය කරන්නේ. පින්වත්නි, මේ මොහොතේ අපි ඉගෙන ගන්න සෝදානම් වෙන්නේ බොහොම වටිනා බුද්ධ දේශනාවක්. මේ බුද්ධ දේශනාව අපගේ ආදි ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේ අපගේ මාතෘ භූමියට වැඩම කළායින් පස්සේ මුල්ම දින කීපය ඇතුළත දේශනා කරන්නට යෙදුන වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම බාල පණ්ඩිත සූත්‍ර දේශනාව. බාලයා හා පණ්ඩිතයා ගැන වදාළ දේශනය. පින්වත්නි, බාල පණ්ඩිත සූත්‍ර දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේ තුලයි. එතකොට මේ දේශනාවේ විස්තර කොට කියා දෙන්නේ බාලයා සහ පණ්ඩිතයා ගැනයි. පින්වත්නි, දැන් අපිට බාලයා සහ පණ්ඩිතයා කියන වචන දෙක ඇහෙද්දිම බාලයා කියන වචනය ඇහෙනකොටම අපිට කල්පනාවට එන්නේ වයසින් බාල කෙනෙක් ගැනයි. ඒ වගේම පණ්ඩිතයා කියන වචනය ඇහෙනකොටම කල්පනාවට එන්නේ බොහෝ දැනුගත්, බොහෝ විෂය ධාරාවන් තුලින් විභාග ආදිය සමත් වී සිටින පුද්ගලයෙක්. නමුත් මේ සූත්‍ර දේශනාව තුළ බාලයා කියලා හඳුන්වන්නේ වයසෙන් බාල කෙනෙක් නෙවෙයි. ගුණයෙන් බාල නැත්තම් ගුණයෙන් හීන ලාමක පුද්ගලයාට තමයි බාලයා කියා හැඳින්වෙන්නේ. පණ්ඩිතයා කියා මේ දේශනාවේ හඳුන්වන්නේ මේ බාහිර සමාජයේ සම්මත යම් යම් විභාග ආදිය සමත් වී සිටින යම් යම් නම්ගොත් වලින් හඳුන්වන නැත්නම් යම් යම් තානාන්තර උපාධි ආදිය ලබා සිටින පුද්ගලයෙක් ගැන නෙවෙයි. මේ පණ්ඩිතයා කියා සලකන්නේ ගුණයෙන් ඉහළ තැනැත්තා නැත්නම් යහපත් බවින් උසස් තැනැත්තා තමයි මේ නුවණැත්තා පණ්ඩිතයා කියලා හඳුන්වන්නේ. ඉතින් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටපු දිනයකයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ මේ දේශනාව සිදු කරනවා. තේනිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛනානි. පින්වත් මහණෙනි, බාලයාගේ ගුණයෙන් හීන තැනැත්තාගේ ලකුණු 3ක් තියෙනවා. එතකොට මේ ගුණයෙන් හීන බාල පුද්ගලයාගේ තියෙන බාල ලකුණු, බාල නිමිති මුල් කරගෙන තමයි බාලයාව බාලයෙක් කියලා නුවණැත්තා හඳුනාගන්නේ.
එතකොට මොනවද මේ බාලයාගේ නැත්තම් ගුණයෙන් පහත් ගුණයෙන් හීන පුද්ගලයාගේ තියෙන බාල ලකුණු? වචනෙන් කියන දෙය ලාමකයි. වචනෙන් කියන්නේ සත්‍ය වචන නෙවෙයි. ඒ වගේම වචනෙන් කියන්නේ කනට මිහිරි ප්‍රියමනාප වචන නෙවෙයි. බොහෝ අසභ්‍ය වචන නැත්තම් පරුස නපුරු දරුණු වචනයි. ඒ වගේම සමගිය බිඳවලා දාන කේලම තමයි වචනය තුලින් පිට වෙන්නේ. ඒ වගේම වැඩකට නැති හිස් ප්‍රලාප හිස් වචන තමයි කතා කරන්නේ. ඒ වගේම කායික ක්‍රියාව ප්‍රාණඝාතයට යොමු වෙලා ඉන්නේ. සත්තු මැරීමේ යෙදී ඉන්නවා. ඒ වගේම අනුන්ගේ දේ හොර හිතින් ගැනීමෙන් යුක්ත වෙනවා. සොරකම් කරනවා. ඒ වගේම තමන්ගේ ස්වාමියා ඉක්මවා බිරිඳ ඉක්මවා අයහපතෙහි හැසිරෙනවා. වැරදි කාම සේවනය කරනවා. ඒ වගේම මේ විදිහට කයින් වැරදි විදිහට කටයුතු කරනවා. වගේම මනසිනුත් අනුන්ගේ දේට ලෝභ කරමින් ඉන්නවා. නිතර තරහා සිතින් ඉන්නවා. ඒ වගේම වැරදි දෘෂ්ටි වලින් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙලා ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමයි බාල ලකුණු. හීන පුද්ගලයාගේ ලාමක පුද්ගලයාගේ තියෙන ලකුණු තමයි මේ. මේ ලකුණු තියෙනකොට තමයි නුවණැත්තන් මේ පුද්ගලයා හඳුනාගන්නේ මෙන්න අසවලා බාලයෙක්, ගුණයෙන් හීන පුද්ගලයෙක්, පහත් පුද්ගලයෙක් කියලා. එතකොට මේ බාල ලකුණු නැත්තම් නුවණැත්තෙකුට ලෝකේ ඉන්න බුද්ධිමතෙකුට හඳුනා ගන්න විදිහක් නැහැ මේ පුද්ගලයා බාලයෙක් කියලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් බාලයාව ගුණයෙන් හීන කෙනාව හැබැයි හඳුනා ගන්න පුළුවන් කාටද? තවත් එබඳුම ගුණයෙන් හීන බාලයෙකුට ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් පඬිත නුවණැත්තෙකුටයි. එතකොට නුවණැත්තන් තමයි හඳුනාගන්නේ මේ ලකුණු වලින් කයින් වචනයෙන් මනසින් අයහපතේ හැසිරෙන කෙනාව බාලයෙක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගුණයෙන් හීන ගුණයෙන් පහත් බාල පුද්ගලයා මේ ජීවිතේදීම ආකාර තුනකින් දුක් දුම්නස් විඳිනවා. කොහොමද මේ බාලයාට මේ හීන ගුණයෙන් යුක්ත පුද්ගලයාට සභාවකට යන්න සිද්ධ වෙනවා. නැත්තම් හතරමං හන්දියක පිරිස් එකතු වෙන තැනකට යන්න සිද්ධ වෙනවා. එතකොට මේ සභාවේ ඒ පිරිස් එකතු වෙන තැන ඉන්න නුවණැති මිනිස්සු කතා බස් කරනවා මේ ලෝකේ හොරකම් කරන මිනිස්සු ඉන්නවා. වැරදි කාම සේවනය කරන අය ඉන්නවා. බොරු කියන අය ඉන්නවා. කේලම් කියන පරුස වචන කියන අය ඉන්නවා. සත්තු මරණ අය ඉන්නවා. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්නවා. ඒ හැම කෙනෙක්ම ලාමක පුද්ගලයන් මේ ලෝකේ හීන බවින් යුක්ත අයයි කියලා අර බාල ගුණයෙන් යුතු පුද්ගලයන්ට ගර්හා කරනවා. එතකොට අර එබඳුම බාල ගුණයෙන් යුක්ත හොරකම් කරන, මද්ද්‍රව්‍ය පාවිච්චි කරන, සත්තු මරණ, වැරදි කාම සේවනය කරන, බොරු කියන ඒ පුද්ගලයාට අහන්න හම්බෙනවා දැන් අර නුවණැත්තන්ගේ කතාව. එතකොට ඒ පුද්ගලයාට දුකක්, කනගාටුවක්, දුම්නසක් හට ගන්නවා. අයියෝ මේ ලෝකේ බාලයයි සම්මත, හීනයයි සම්මත පුද්ගලයෝ ඇද්ද, මිනිස්සු ඇද්ද? මමත් ඒ අය අතර කෙනෙක් නෙව කියලා ඔන්න දුකක්, දුම්නසක් හට ගන්නවා. ඒ තමයි පළවෙනි එක. දෙවෙනි දුක දුම්නස හට ගන්න විදිහ තමයි මේ පුද්ගලයාට දකින්න අහන්න හම්බෙනවා රජය විසින්, රජවරු විසින්, නීතිය ක්‍රියාත්මක කරවන්නන් විසින් හොරකම් කරපු අයට දඬුවම් දෙනවා. වැරදි කාම සේවනය කරපු අයට දඬුවම් දෙනවා. සත්තු මරපු, මනුස්ස ඝාතන කරපු අයට දඬුවම් දෙනවා. ඒ වගේම බොරු කියලා අසත්‍ය වචන කියපු අයට දඬුවම් දෙනවා. එතකොට මේ විදිහට ඒ දඬුවම් දෙනවා දකින්න ලැබෙනකොට මේ පුද්ගලයාට කල්පනා වෙනවා මේ රජවරු විසින්, රජයේ විසින් නීතිය ක්‍රියාත්මක කරවන්නන් විසින් අසවල් වැරද්ද කරපු අයට දඬුවම් දෙනවා. ඉතින් ඒ අය මම ගැනත් දැනගත්තොත් මටත් මේ විදිහටම දඬුවම් කරાવીනේ, මමත් මේ දඬුවමට සුදුසු කෙනෙක් නේ කියලා බය තැති ගැනීම හට ගන්නවා. ඒ තුලින් දුක දුම්නස හට ගන්නවා.
බුදුරජාණන් වහන්සේ වදාලා මේ තමයි බාලයාට ලැබෙන දෙවෙනි දුක දුම්නස මේ ජීවිතයේදීම විඳින්න සිද්ධ වෙන. තුන්වෙනි පීඩාව තුන්වෙනි දුක දුම්නස හට ගැනීම මේ බාලයාට සිද්ධ වෙන බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙම මේ බාල ක්‍රියාවලින් කය වචනේ මනස අයහපත් විදිහට හසුරුවමින් ජීවත් වෙන කෙනාගේ ජීවිතයේ මරණාසන්න වෙනවා. දැන් හොඳටම ජරා ජීර්ණ වෙලා වයසට ගිහිල්ලා ඇඳක හරි පුටුවක හරි හාන්සි වෙලා ඉන්නකොට දැන් ඇඟේ පතේ හයි හත්තියක් නැහැ ලොකුවට. ඉතින් එක තැන් වෙලා ඉන්න කාලේ Tamanට එකින් එක මතක් වෙන්න ගන්නවා Taman ජීවිත කාලේ පුරාවටම කරලා තියෙන දේවල්. එතකොට සත්තු මරපුවා, හොරකම් කරපුවා, වැරදි කාම සේවනයේ කරපුවා, බොරු කියපුවා, මත්ද්‍රව්‍ය පාවිච්චි කරපුවා, එකින් එක Tamanගේ හිතට වැල නොකැඩී ගලාගෙන ඉන්න ගන්නවා. එතකොට එහෙම ගලාගෙන එනකොට මේ පුද්ගලයාට හිතෙනවා අකතං වතමේ කල්යාණං මම මගේ ජීවිතේ යහපත් දෙයක් නම් කළා නෑ. අකතං කුසලං කුසලයක් නම් කරලා නෑ. අකතං බීරුත්තානං මේ බය ඇති වෙන දේවල්මයි තැති ගන්නා දේවල්මයි මා විසින් කරලා තියෙන්නේ කියලා බය හට ගන්නවා. තැති ගැනීම හට ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මහ විශාල කඳු තියෙනවා. ඉර බැහැගෙන යනකොට ඒ විශාල කඳු වල හෙවණැල්ල මේ පොළව පුරා පැතිරිලා යනවා වගේ අර පුද්ගලයාගේ හිත වැසී යනවා තමන්ගේ ජීවිත කාලේ පුරාවට කරලා තියෙන අයහපත් ක්‍රියාවන් මුල් කරගෙන. එතකොට මේ බාලයාට මේ ගුණයෙන් හීන ලාමක පුද්ගලයාට හිතෙනවා තැති ගන්නවා බය හට ගන්නවා අයියෝ මා විසින් යහපත නම් කරලා නැහැ. අයහපතමයි පව්මයි රැස් කරගෙන තියෙන්නේ. ඉතින් පව් කරපු අයට යම් තැනකට උපදින්න සිද්ධ වෙන්නේ. ආන් ඒ තැනට තමයි මටත් යන්න සිද්ධ වෙන්නේ. එතකොට පව් කරපු පුද්ගලයන්ට උරුම වෙච්ච තැනක් ඇද්ද? මේ ජීවිතය අවසන් වෙනකොට මටත් ආන් එතනට තමයි යන්න වෙන්නේ කියලා ඒ කෙනාට දුක දුම්නස වැළපීම හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට මේ ගුණයෙන් හීන ගුණයෙන් පහත් බාල පුද්ගලයා මේ ජීවිතයේදීම ඔය කරුණු තුනෙන් දුක් දුම්නස් විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය විදිහට බාලයා නැත්තම් ගුණයෙන් හීන ලාමක පුද්ගලයා වචනයේ වැරදි විදිහට හසුරුවලා, කය මනස වැරදි විදිහට හසුරුවලා කායස්ස බේදා පරම්මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති මරණින් මත්තේ නිරේහි උපත ලබනවා. එතකොට ඒ නිරේ ඉපදිච්ච කෙනා ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මනාකොට කියනවා නම් ඒ නිරේ ඉපදිච්ච කෙනාට විඳින්න තියෙන දුක ඒක ඒකාන්ත වූ අමනාප දෙයක්. ඒකාන්ත වූ දුක් සහිත දෙයක්. එතකොට ඒ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ නිරේ තියෙන දුක උපමාවකින්වත් කියන්න පහසු නෑ. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටියා බුදුරජාණන් වහන්සේ බාලයා මරණින් මත්තේ නිරේ උපන්නාට පස්සේ විඳින්න වෙන තියෙන දුක උපමාවකින් හරි අපිට කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් හිතන්න මෙන්න මේ විදිහට රජ කෙනෙකුට දරුණු අපරාධ කරපු හොරෙක්ව දකින්න හම්බෙනවා. රාජපුරුෂයෝ එකින් එක කියා හිටිනවා මේ පුද්ගලයා මෙබඳු දරුණු අපරාධ කරලා තියෙනවා. රජුරෝ දඬුවම් නියම කරනවා උදේ කාලේ යකඩ උල් පහරවල් 100ක් අනින්න. එතකොට උදේ වරුවේ යකඩ උල් පහරවල් 100කින් ඇනුම් කනවා මේ හොරා. දවල් කාලේ රජුරවන්ට සිහි වුණාම දවල් කාලෙත් රජුරෝ කියනවා තවත් යකඩ උල් පහරවල් 100ක් අනින්න. සන්ධ්‍යාවෙත් රජුරවන්ට මතක් වුණාම ආපහු නියෝග කරනවා තවත් යකඩ උල් පහරවල් 100ක් අනින්න. හැබැයි තාම මේ පුද්ගලයා මැරිලා නැහැ. දවසට යකඩ උල් පහරවල් 300කින් ඇනුම් කනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ යකඩ උල් පහරවල් 300කින් ඇනුම් කන පුද්ගලයා ඒ හේතුවෙන් මහා දුකක් දුම්නසක් විඳිනව නේද? ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා අනේ ස්වාමීනි එක යකඩ උල් පහරකින් ඇනුම් කනකොටම ඒක පවා මහා දුකක් නෙව කියලා. දැන් පින්වත්නි බලන්න ඔබ හිතලා
අපිට අපේ ජීවිතේ පුංචි ඉදිකට්ටක් ඇනුනොත් එහෙම නැත්නම් වෙන යම්කිසි ඇණයක් වගේ දෙයක් ඇනුනත් ඒක අපිට මහා දුකක්නේ. ඉතින් එතකොට යකඩ උල්පහරවල් 300කින් ඇනුම්කම කොයි වගේ දුකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ පුංචි පස් ටිකක් තමන්ගේ ශ්‍රී හස්තයට අරගෙන ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අසා වදාලා පින්වත් මහණෙනි මේ පුංචි පස් ටිකද වැඩි නැත්නම් අර පේන හිමාල පර්වතයේද හිමාල කන්දද? ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා අනේ ස්වාමීනි මේක සසඳා බලන්නවත් බෑ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන පස් ටිකත් අර හිමාල කන්දත්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ හිමාල කන්ද මේ පුංචි පස් ටිකට සසඳා බලන්නවත් බෑ වගේ. ඒ තරම්ම හිමාල කන්ද විශාලයිනේ. ආන් ඒ වගේ තමයි අර නිරේ උපන්න කෙනාට විඳින්න තියෙන දුක අති විශාල එකක්. ඒක මෙතෙකයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ඒ නිරේ උපන්න කෙනාට විඳින්න තියෙන දුක ඉස්සරහා අර යකඩෝල් පහරවල් 300කින් ඇනුම් කෑම මේ අතට ගත්ත පස් ටික වගේ. එතකොට නිරේ ඉපදිච්ච කෙනාට විඳින්න තියෙන දුක අර හිමාල පර්වතයේ වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට බලන්න පින්වත්නි නිරේ ඉපදිච්ච කෙනෙකුට එහෙනම් විඳින්න තියෙන දුක මෙතකයි කියලා ප්‍රමාණ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිරේට වැටිච්ච කෙනාට මේ නිරිසතාට නිරේ පාලයෝ අත් දෙකේ යකඩුල් දෙකක් අනිනවා. රත් වෙච්ච ගිනියම් වෙච්ච තවත් යකඩුල් දෙකක් පාදකේ අනිනවා. තවත් යකඩුලක් පපුවේ අනිනවා. නමුත් ඒ කර්ම විපාකය අවසන් වෙනතුරු මරණයටපත් වෙන්නේ නැහැ. ඊළඟට මේ නිරේ පාලයෝ වෑයක් අරගෙන රත් වෙච්ච වෑයක් අරගෙන ඒකේ මුළු ඇඟම රහිනවා. නමුත් ඒ පුද්ගලයා මරණයටපත් වෙන්නේ නැහැ. ඒ කර්ම විපාකයේ අවසන් වෙනතුරුම ඊළඟට ගිනිගත් යකඩ පොළවේ රතයක බැඳලා ඇදගෙන යනවා. නමුත් කර්ම විපාකයේ අවසන් වෙනතුරු මරණයටපත් වෙන්නේ නැහැ. ඊළඟට ගිනිගත් ගිනි අඟුරු පර්වතවල නග්ගනවා බස්සනවා. නමුත් කර්ම විපාකයේ අවසන් වෙනතුරු මරණයටපත් වෙන්නේ නැහැ. ඊළඟට ගිනිගෙන දැවෙන උණුසුම් වූ ලෝදිය හැලියක් බඳු ලෝකුඹු නිරයට මේ නිරිසතාව දානවා. ඒ ලෝකුඹු නිරේ පෙන පිඬක් වගේ දේහයක් ඇතුව ඒ ගිනිගත් ලෝදිය තුල මේ නිරිසතා පැහෙනවා, දුක් විඳිනවා. හැබැයි ඒ විපාකයේ අවසන් වෙනතුරු මරණයටපත් වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊතනින් පස්සේ අති විශාල ඉඩකින් යුක්ත ගිනිගෙන දැවෙන ගිනිදල් පැතිරී තියෙන හතර අතින්ම යකඩ පියන් වලින් වැහිලා තියෙන උඩ අතිනුත් යකඩ පියනකින් වැහිලා තියෙන මහා නිරයට දානවා. ඒ නිරය තුල දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දුක් විපාකේ කර්ම විපාකේ අවසන් වෙන තුරුම ඒ පුද්ගලයා ඒ නිරිසතා ඒ නිරයෙන් චුත වෙන්නේ නැහැ. එතකොට මේ බාල ලක්ෂණ වලින් යුක්ත බාල ක්‍රියාවෙන් යුතු බාලයා මරණින් මත්තේ නිරයට වැටුනහම මෙබඳු ප්‍රමාණ කරන්න බැරි දුකක් විඳින්න සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙපමණකිනුත් මේ නිරේ තියෙන දුක ගැන කියා අවසන් කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිරේට වැටිච්ච නිරිසතා බොහෝ දුක් විඳිනවා. ඒ වගේම තමයි ඒ නිරයෙන් චුත වෙච්ච දවසක තිරිසන් ලෝකයට ආවත් මේ තිරිසන් ලෝකේ ඉන්නවා තනකොළ කන සත්තු. ඒ තනකොළ කන සත්තු වේලිච්ච තනකොළත් කනවා, මෝරපු තනකොළත් කනවා, ලපටි තනකොළත් කනවා. ඒක තෝරා බේරා ගන්න බෑ. ඒ වගේ තමයි මේ පංචකාමයෙන් අන්ධ වෙලා පංචකාමයේ මුල් කරගෙනම කයින් වචනෙන් මනසින් වැරදි කරපු ඒ බාලයා තිරිසන් ලෝකෙට වැටිලා තනකොළ කන හරකුන් වෙලා එළුවන් වෙලා ඒ වගේම බැටළුවන් වෙලා වේලිච්ච තනකොළත් කමින් ඉන්නවා, මෝරච්ච තනකොළත් කමින් ඉන්නවා, ලපටි තනකොළත් කමින් ඉන්නවා. ඒ තිරිසන් ලෝකේ දුක් විඳිනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ බදාලා සමහර තිරිසන්ගත සත්තු ඉන්නවා අසුචි අනුභව කරන. එතකොට මේ අසුචි අනුභව කරන සතුන් අතර ඉපදිලා දුක් දුම්නස් විඳිනවා මේ බාලයා. ඒ වගේම තමයි අඳුරේ උපදින තිරිසන් සත්තු ඉන්නවා. එතකොට මේ අඳුරේ ඉපදිලා අඳුරේම ජීවත් වෙලා අඳුරේම මරණයටපත් වෙලා යන
කීටයන්, පණුවන් ආදී සත්වයන් ඉන්නවා, ගැඩබිලුන් ආදී. ඒ බඳු සත්වයන් අතර ඉපදිලා බොහෝ දුක් විඳිනවා. ඒ වගේ මේ බාලයා ජලයේ උපදිනවා. ජලයේ උපදින තිරිසන් සතුන් ඉන්නවා. ජලයේම ඉපදිලා ජලයේම ජීවත් වෙලා ජලයේම මැරිලා යන මාළුවන්, පණුවන් ආදී සත්වයන් ඒ බඳු ජීවිත ලබලා දුක් විඳලා මරණයටපත් වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ තිරිසන් ලෝකේ සමහර තිරිසන් සතුන් ඉන්නවා අසූචි වලයි උපදින්නේ. අසූචි වලමයි ජීවත් වෙන්නේ. අසූචි වලමයි මැරිලා යන්නේ. පණුවන්, කීටයන් ආදී සත්වයන් ඒ බඳු ජීවිතයක් ලබනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අර බාල ලක්ෂණ වලින් යුතු බාලයා තිරිසන් ලෝකේ ඒ බඳු ජීවිතවල ඉපදිලා බොහෝ දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට නිරේට වැටිච්ච ඒ නිරිසතා තිරිසන් ලෝකෙට වැටිච්ච ඒ බාලයා විඳින දුක න සුකරං අක්ඛානේන පාපුනුතුං යාව දුක්ඛා තිරච්ඡාන යෝනීති. මේ නිරේ තිරිසන් ලෝකයේ තියෙන දුක ගැන මෙතෙකයි කියලා ප්‍රමාණ කරන්නවත් බැරි තරම් එකක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ නිරේට තිරිසන් ලෝකෙට වැටිච්ච ඒ නිරිසතාට ඒ තිරිසන් ලෝකෙට ගියපු ඒ බාලයාට පෙරලා මනුස්ස ලෝකෙට එනවා කියන එක අතිශයින්ම දුර්ලභ දෙයක්. මනුස්ස ලෝකේ නැවත මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක හරියට මේ කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා හා සමානයි. ඊටත් වඩා දුෂ්කරයි. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා මොකද මේ නිරේ තිරිසන් ලෝකේ පින්දස් කිරීමක් නැහැ, කුසල් කිරීමක් නැහැ. නිරේ තිරිසන් ලෝකේ තියෙන්නේම කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා අඤ්ඤමඤ්ඤ කාදිකා, එකිනෙකා මරාගෙන කෑමකුයි. මේ නිරේ තිරිසන් ලෝකේ තියෙන්නේ. දැන් පින්වත්නි බලන්න, දැන් තිරිසන් ලෝකයේ තියෙන ස්වභාවය තමයි පුංචි නිරිසතෙක්, පුංචි තිරිසන් සතෙක් කෑම ටිකක් හොයාගෙන එළියට බහිනකොට ඒ සතාව ගොදුරු කරගන්න ඊට වඩා විශාල සතෙක් බලාගෙන ඉන්නවා. ඒ සතාව ගොදුරු කරගන්න ඊටත් වඩා විශාල සතෙක් බලාගෙන ඉන්නවා. එතකොට හැම තිස්සෙම මරණ බය තියෙන එකිනෙකා මරාගෙන කන මේ නිරේට තිරිසන් ලෝකෙට වැටිච්ච කෙනෙකුට පෙරලා මනුස්ස ලෝකෙ උපදිනවා කියන එක කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවාටත් වඩා දුෂ්කරයි. පින්වත්නි, බොහෝ කාලයක් ගත වුණාට පස්සේ අර බාලයා අවස්ථාවක් ලබා ගනීවි. නිරේන් තිරිසන් ලෝකෙන් ගොඩවිත් මනුස්ස ලෝකෙ උපදින්න. හැබැයි මේ මනුස්ස ජීවිතය සැපවත් එකක් වෙන්නේ නැහැ. රූපයෙන් බොහෝම දුර්වර්ණයි, අවලස්සනයි, පහත්යයි කුලයක උපදින්නේ. ඒ වගේම කෑම වීම කුසපුරා ලැබෙන්නේ නැහැ. ඒ වගේම වස්ත්‍ර ආදී ලැබෙන්නේ නැහැ. ලෙඩ රෝග බහුල බොහෝම දුක්ඛිත ජීවිතයක් තමයි කලාතුරකින් කාලයකට පස්සේ මනුස්ස ලෝකයට ආවත් ලබන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බඳු මනුස්ස ජීවිතයක් දුකසේ ලබා ගත්තත් ඒ බාලයා මනුස්ස ලෝකෙ ලැබිච්ච ජීවිතයත් බොහොම දුක් සහිතයි. ඒ දුක් සහිත ජීවිතය ලැබිච්ච අවස්ථාවෙත් ඒ බාලයා ආයමත් කයින් වැරදි කළොත්, ආයමත් වචනයෙන් වැරදි කළොත්, ආයමත් මනසින් වැරදි කළොත් ඒක හරියට ඔන්න මේ දූර්තයෙක් ඉන්නවා, නැත්තම් ඔට්ටු අල්ලන පුද්ගලයෙක් ඉන්නවා. මේ ඔට්ටු අල්ලන පුද්ගලයා පළමුවෙනි ඔට්ටුවෙන්ම තමන්ගේ මුළු සේ සතින්ම පරදිනවා. එතකොට තමන්ට නිවසක් තිබුණා නම්, තමන්ට බිරිඳ දරුවෝ හිටියා නම්, යම් ධන සම්පත්තියක් තිබුණා නම් පළමුවෙනි ඔට්ටුවෙන්ම ඒ සියල්ල පෙරදී ගියොත් එහෙම ඒ පුද්ගලයා එතනින්ම විනාශයට පත් වෙනවා වගේ බොහෝ කාලයකට පස්සේ අර බාලයා නිරේන් ගොඩවිත්, තිරිසන් ලෝකෙන් ගොඩවිත් මනුස්ස ජීවිතයක් ලබනවා. ඒ මනුස්ස ජීවිතයත් බොහොම දුක් සහිත එකක්. ඒ දුක් සහිත මනුස්ස ජීවිතය තුලත් පෙරලා පව් රැස් කරගෙන පෙරලා නිරේටම යනවා. ඒක හරියට පළමුවෙනි ඔට්ටුවෙන්ම අර ඔට්ටු අල්ලන දූර්තයා සියල්ලෙන් පෙරදී විනාශයට යනවා වගේ. පින්වත්නි, මේ තමයි බාලයාගේ ස්වභාවය. බාල ලක්ෂණ වලින් යුක්ත කෙනාගේ ස්වභාවය. බාලයාට අයිති වෙන්න ඔන්න ඔය වගේ ඉරණමකුයි. ආයමත් නිරේට තිරිසන් ලෝකෙටම යන එක. ආයමත් දුක් විඳිමින් මේ අවසානයක් දකින්න නැති සසරේ ගමන් කරන එක. බුදුරජාණන් වහන්සේ වදාලා අයම්පි භික්කවේ කේවල පරිපූරා බාල භූමීති. මේ තමයි මුළු මනින්ම සම්පූර්ණ වූ බාලයාගේ භූමිය.
හීන ගතියෙන් යුතු ලාමක ගතියෙන් යුතු පුද්ගලයාගේ භූමිය කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට පින්වත්නි ওই විදිහටයි බුදුරජාණන් වහන්සේ බාලයා ගැන විස්තර කළ දුන්නේ. එතකොට මේ බාලයා කියන්නේ වයසින් බාල කෙනා නෙමෙයි. එතකොට වයසින් වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. වයස 50ක් 60ක් 70ක් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනා බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, පරුස වචන අසභ්‍ය වචන කියනවා නම්, ඒ වගේම සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, ස්වාමියා බිරිඳ ඉක්මවා යනවා නම්, ඒ වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම්, අනුන්ගේ දෙයට ලෝභ කරනවා නම්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම්, ඒ තමයි බාල ලක්ෂණ. ඒ පුද්ගලයා වයසින් වැඩිහිටියෙක් වුණත් බාල ලක්ෂණයෙන් යුතු, බාල ස්වභාවයෙන් යුතු බාලයෙකි. ඒ බාලයාට උරුම පෙරලා මරණින් මත්තේ දුගතියට යාමයි. මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්නේද්දිම දුක් දුම්නස් විඳින්න උරුම වෙච්ච දේවලුත් තියෙනවා. මරණින් මත්තේ නිරේ තිරිසන් ලෝකේ තමයි උරුම. එතකොට ආයමත් නිරේට තිරිසන් ලෝකෙට යන්නේකට යෑම තමයි බාලයාට උරුම දේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ බාල බවින් අපි නිදහස් වී බාල ලකුණු අත්හැරලා දාලා නුවණැති පඬිතයන් බවට පත් වෙන්න අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මුලින්ම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී බාලයා ගැන දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දෙනවා පඬිතයා ගැන. එතකොට මේ පඬිතයා කියන්නේ ගුණයෙන් ඉහළ කෙනාටයි. ඒ වගේම යහපත් බවින් ඉහළ කෙනාටයි. එහෙම නැතුව අසවල් විභාගයේ සමත් නැත්තම් අසවල් තානාන්තරේ දරනවා කියන අදහසින් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා තීනිමානි භික්කවේ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්කනානි. මේ නුවණැත්තාගේ නුවණැති බව හඳුනා ගන්න ලකුණු තුනක් තියෙනවා. නිමිති තුනක් තියෙනවා. මොනවද? නුවණැත්තා වචනයෙන් යහපත් දේ කරනවා. ඒ කියන්නේ සත්‍ය වචනම කතා කරනවා, බොරු කියන්නේ නැහැ. ඒ වගේම කේලම් කියලා බිඳවන දේ කරන්නේ නැහැ. ඒ වගේම ප්‍රියමනාප මිහිරි වචන කතා කරනවා. අසභ්‍ය වචන, පරුස වචන කියන්නේ නැහැ. හිස් ප්‍රලාප දෙඩවිලි වලින් යුක්ත වෙලා ඉන්නේ නැහැ. වචනේ යහපත් විදිහට හසුරවනවා. ඒ වගේම තමයි සත්තු මරන්නේ නැහැ. පුංචි මදුරුවෙක් උකුණෙක්වත් මරන්නේ නැහැ. ඒ වගේම ඒකට අනුග්‍රහ දක්වන්නෙත් නැහැ. අනුන්ගේ දේ හොරහිතින් ගන්නෙ නැහැ. හොරකම කරන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ස්වාමියා ඉක්මවා, බිරිඳ ඉක්මවා වැරදි කාම සේවනය කරන්නේ නැහැ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නැහැ. අනුන්ගේ දෙයට ලෝභ කරන්නේත් නැහැ. තරහ ගන්නෑ නිතර. කයින්, වචනයෙන්, මනසින් යහපතේ හැසිරෙනවා. එතකොට මේ තමයි පඬිතයා තුල තියෙන පඬිත ලක්ෂණ තුන. කයින්, වචනයෙන්, මනසින් යහපතේ හැසිරෙන එක. පඬිත ලකුණු තුන. නුවණැත්තෙක්ගේ තියෙන ලකුණු තුන. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් මෙන්න මේ ලක්ෂණ තුනෙන් යුක්ත නම් ලෝකේ නුවණැති උතුමෝ, ලෝකේ පඬිත උතුමෝ අර මේ ලකුණු තුනෙන් යුක්ත කෙනාම හඳුනා ගන්නවා මෙන්න නුවණැත්තෙක්, පඬිතෙක් කියලා. එතකොට මේ ලෝකේ පහළ වූ නුවණැත්තන් තමයි, පඬිත උතුමන් තමයි ඒ බුද්ධ ශාසනය තුල පහළ වූ ඒ මහරහතන් වහන්සේලා, මාර්ගඵලලාභී උතුමන්. මේ බුද්ධ ශාසනය තුල යහපත සලසාගත් අය ඒ නුවණැති පඬිත උතුමන් හඳුනා ගන්නවා මේ විදිහට කෙනෙක් කයින්, වචනෙන්, මනසින් යහපතේ හැසිරෙනවා නම් මෙන්න මේ කෙනා නුවණැත්තෙක්ය, පඬිතෙක්ය, ගුණයෙන් ඉහළ තැනැත්තෙක්ය කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ නුවණැති ලක්ෂණ තුනෙන්, මේ ගුණයෙන් ඉහළ පඬිත ලකුණු වලින් යුක්ත කෙනා මේ ජීවිතයේදීම සැප සොම්නස විඳින ආකාර තුනක් තියෙනවා. ඒ තමයි මේ කෙනාට යම්කිසි රැස්වීමකට, සභාවකට, පිරිසක් අතරට යන්න සිද්ධ වෙනවා. එතකොට මේ පිරිසේ ඉන්න නුවණැති අය කතා බස් කරනවා කොහොමද මේ ලෝකේ ඉන්නවද නුවණැති මිනිස්සු. ඒ අය සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. ඒ වගේම සත්‍ය වචන කතා කරනවා, ධාර්මිකව උපයාගෙන, දාඩිය මහන්සියෙන් උපයාගෙන ඒකෙන් ජීවත් වෙනවා. ඒ වගේම සත්‍ය වචන කතා කරනවා, කේලම් කියන්නේ නැහැ, සම්මා දිට්ඨියෙන් යුක්තයි. එතකොට මේ විදිහේ අය තමයි මේ ලෝකේ නුවණැති, ගුණයෙන් ඉහළ අය, පඬිතු මිනිස්සු කියලා කතා බස් කරනවා. එතකොට ඔන්න මේ කෙනාට
දැනගන්න මේ කෙනාට හිතට එනවා එහෙනම් මේ ලෝකේ මමත් නොනැති පුද්ගලයන් අතර කෙනෙක් නෙව කියලා හිතේ සතුටක් හට ගන්නවා. ඒ තමයි පළවෙනි එක. ඒ වගේම දෙවෙනි එක තමයි පින්වත්නි මේ පුද්ගලයාට දකින්න හම්බෙනවා මේ නුවණැත්තාට මේ ගුණයෙන් ඉහළ පඬිත පුද්ගලයාට රජවරු නැත්තම් රජයේ කරවන ආණ්ඩුව විසින් රාජපුරුෂයෝ විසින් හොරකම් කරපු අයට දඬුවම් දෙනවා. හිරේ විලංගුවේ දානවා. වැරදි කාම සේවනය කරපු අයට දඬුවම් දෙනවා. ඊළඟට මනුස්ස ඝාතන කරපු අයට දඬුවම් දෙනවා. එතකොට මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු අයට අධාර්මිකව ජීවත් වෙච්ච අයට දඬුවම් දෙනවා. හිරේ විලංගුවේ දානවා. එතකොට මේ පුද්ගලයාට හිතෙනවා මේ පුද්ගලයාට සතුටක් ඇති වෙනවා. මට නම් ජීවිතයේ කිසිම දවසක මේ වගේ දඬුවමක් හම්බෙන්නේ නැහැ. මොකද හේතුව මේ දඬුවම් ලැබෙන එක දෙයක්වත් මම කරලා නැහනේ කියලා හිතේ සතුටක් සොම්නසක් හට ගන්නවා. තුන්වෙනි කාරණේ තමයි මේ පඬිතයාට නැත්තම් ගුණයෙන් ඉහළ නුවණැත්තාට සතුටක් හටගන්න තුන්වෙනි කාරණය තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ වයසට ගිහිල්ලා ජරා ජීර්ණ වෙලා එකතෙන් වෙච්ච කාලෙක ඇඳක හරි පුටුවක හරි හාන්සි වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ ජීවිතයේ තමන් කරපු කියපු දේ කල්පනාවට එනවා. තමන් යහපත් විදිහට තමන්ගේ ජීවිතේ ගත කරපු විදිහ, තමන් සිල් රැකපු විදිහ, ප්‍රාණඝාතයේ අත්තරලා වාසය කරපු විදිහ, ඒ වගේම තමන් වෙහෙස මහන්සි වෙලා ධාර්මිකව උපයාගෙන ජීවත් වෙච්ච විදිහ, ඊළඟට තමන් වැඩිකාම් සේවනය නොකර හොරකම් නොකර ධාර්මිකව ජීවත් වෙච්ච විදිහ, මද්ද්‍රව්‍ය පාවිච්චි නොකර සත්‍ය වචන කතා කරමින් තමන් යහපත් විදිහට ගත කරපු ජීවිතය පින් දැස් කරමින් දන් දෙමින් අන් අයට උදව් උපකාර කරමින් මව්පිය උපස්ථාන කරමින් තමන් ගත කරපු තමන්ගේ යහපත් ජීවිතය ගැන කල්පනාවට එනවා. එහෙම කල්පනාවට එනකොට මේ පුද්ගලයාට සතුටක් හටගන්නවා. මගේ ජීවිතේ පුරාවටම මම යහපත් විදිහටයි ගත කරලා තියෙන්නේ. කයින් වචනයෙන් මනසින් මම යහපතේ හැසිරලා තියෙන්නේ. මම පින් දැස් කරගෙන තියෙනවා කියලා හිතේ මහා සතුටක් ප්‍රීතියක් හටගන්නවා. ඒක හරියට කොහොමද ඉර බැහැගෙන යද්දී මේ මහා කන්දක පර්වතයක සෙවණැල්ල පොළවේ පැතිරිලා යනවා වගේ මේ කෙනාගේ හිත පුරාම තමන් කරපු පිනම ආය මතක් වෙවි එනවා. මේ කෙනාගේ ජීවිතේ පුරාම හිත පුරාම තමන් කරපු යහපත් දේම කල්පනාවට ඇවිල්ලා ඒ දෙයින්ම තමන්ගේ හිත පිරීලා යනවා. එතකොට මේ පුද්ගලයාට හිතෙනවා කොහොමද? මේ පුද්ගලයාට හිතෙනවා අකතං වතමේ පාපං මා විසින් පවුනම් කරලා නැහැ. මේ පුද්ගලයාට හිතෙනවා අකතං ලුද්දං මම දරුණු දෙයක් නම් නපුරු දෙයක් නම් කරලා නැහැ. ඒ වගේම මා විසින් කතං කල්යාණං මා විසින් යහපතමයි කරලා තියෙන්නේ. ඒ වගේම කතං කුසලං මා විසින් කුසල් රැස් කරලා තියෙනවා. ඒ වගේම මා විසින් පින් රැස් කරගෙන තියෙනවා කියලා මේ පුද්ගලයාට සතුටක් හට ගන්නවා. එතකොට ඒ නිසාම ඒ සතුට නිසාම මේ කෙනා හඬන්නේ නැහැ, මරණය ඉස්සරහා වැළපෙන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ. මේ කෙනාගේ හිතේ සතුටක්මයි හැටගන්නේ. මම මගේ ජීවිතය යහපත් විදිහට ගත කළා, හොඳ විදිහට ගත කළා, මං කුසල් රැස් කළා, මම පින් රැස් කරගත්තා කියලා. ඉතින් එතකොට ඒ වගේම මේ පුද්ගලයාට හිතේ සතුටක් හටගන්නවා. කොහොමද? ඒ විදිහට මම යහපත් විදිහට ගත කරපු නිසා මම මරණින් මත්තේ සුගතියේ තමයි උපදින්නේ, දෙවියන් අතර තමයි උපදින්නේ, මට සුගතිය තමයි උරුම කියලා. එතකොට ඒ කාරණය මුල් කරගෙනත් මේ පඬිතයා නුවණැත්තා මේ ජීවිතයේදීම සතුටු වෙන බව බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට ඒ නුවණැති පඬිතයා මේ ජීවිතයේදීම කරුණු තුනක් මුල් කරගෙන අවස්ථා තුනකදී සතුටට සොම්නසටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පඬිත පුද්ගලයා, ඒ නුවණැති පුද්ගලයා කයින් වචනයෙන් මනසින් යහපතේ හැසිරී මේ මනුස්ස ජීවිතය අවසන් කරාට පස්සේ ඒකාන්ත සැප, ඒකාන්ත සොම්නස ඇති යම් ස්වර්ගයක්, සුගති ලෝකයක් ඇද්ද? ආන්ගේ ස්වර්ගයේ, ආන්ගේ සුගති ලෝකේ උපදිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා උපමාපි න සුකරා යාව සුඛා සග්ගාති. මේ ස්වර්ගයේ සුගතියේ දෙවියන් අතර ඇති සැපය දක්වන්න උපමාවක් පවා සුදුසු වෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට භික්ෂුන් වහන්සේලා පෙරලා අසා සිටියා, ස්වාමීනි අපිට
උපමාවකින් හෝ ඒ ගැන කියා දෙන්න ස්වර්ගයේ ඇති සැපය ගැන බුදුරජාණන් වහන්සේ ආන්නේ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා මේ පඬිත ලකුණු වලින් යුතු ගුණයෙන් ඉහළ ලකුණු වලින් යුතු නුවණැත්තා පඬිතයා මනුෂ්‍ය ජීවිතයේ යහපත් විදිහට ගත කරලා කයින් වචනෙන් මනසින් යහපතේ හැසිරিলা මේ පුද්ගලයා උපදින්නේ ස්වර්ගයේ සුගතියේ ඒ දෙවියන් අතර උපදුනාට පස්සේ ඒ කෙනාට ලැබෙන සැප මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න පවා බැරි දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ කලාතුරකින් පහළ වෙන සක්විති රජවරු ඉන්නවා. එතකොට සක්විති රජතුමා කියන්නේ මුළු පෘථුවියම ධාර්මිකව පාලනය කරන මුළු පෘථුවියේම අගරජු බවට පත්වෙන රජතුමාටයි. එතකොට මේ සක්විති රජතුමාට චක්‍ර රත්නය පහළ වෙනවා. ඒ චක්‍ර රත්නය මුල් කරගෙන තමයි මුළු පෘථුවියේම ධාර්මික අගරජු බවට පත් වෙන්නේ. ඒ වගේම හත්ති රත්නය ඒ කියන්නේ හස්ති රත්නය පහළ වෙනවා. එතකොට මේ හස්ති රත්නය මුල් කරගෙන මහා සැපයක් මේ සක්විති රජතුමා විඳිනවා. ඒ වගේම අශ්ව රත්නයත් පහළ වෙනවා. අහසින් ගමන් නැති හස්ති රත්නය සහ අශ්ව රත්නය පහළ වෙනවා. ඒ වගේම මණි රත්නය මහා ආලෝකමත් මාණික්කයක් මේ රජුරවන්ට ලැබෙනවා. ඒ වගේම ඒ සක්විති රජතුමාටම සුදුසු ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. ඒ රජතුමාට මහා ගුණයෙන් යුතු සීලවන්ත බිරිඳක් නැත්නම් රජ බිසවක් ලැබෙනවා. ඒ වගේම ගහපති රත්නයක් පහළ වෙනවා. බොහෝ ධන ධාන්‍ය උපදවා දිය හැකි සාමාන්‍ය මිනිසයාට නොපෙනෙන නිදාන ආදී පවා දැකිය හැකි ගෘහපති රත්නයක්. ඒ වගේම පරිනායක රත්නයක් පහළ වෙනවා. ඒ රජුරවන්ට පුත්‍ර රත්නයක් ලැබෙනවා. ඒ පුත්‍රයාට මනාකොට සක්විති රජතුමා නැති වුණත් මුළු රාජ්‍යයේම ඒ රාජ්‍ය කටයුතු සුවසේ ඉටු කරන්න පුළුවන්. එතකොට මේ කියන සක්විති රජතුමාට මේ රත්න 7 පහළ වෙනවා. එතකොට මේ රත්න 7න් යුක්ත සක්විති රජුරෝ මුළු පෘථුවියම ධාර්මිකව පාලනය කරමින් සැපසේ වාසය කරනවා. ඒ වගේම තවත් 이르දි 4කුත් මේ සක්විති රජතුමාට ලැබෙනවා. මොනවද ඒ 이르දි 4? මේ සක්විති රජතුමා මනා රූප సౌందර්යයෙන් යුක්තයි. සියලු මිනිසුන් අභිබවා රූපවත් බවින් යුක්තයි. එතකොට ඒ මනා රූපවත් බවින් යුක්ත නිසාම මේ සක්විති රජතුමාට මහා සැපක් සොම්නසක් ලැබෙනවා. ඒ වගේම මේ සක්විති රජතුමාට දීර්ඝායුෂ තියෙනවා. දීර්ඝායුෂ තියෙනවා කියන කාරණේනුත් මහා සැපක් මේ රජතුමා ලබනවා. ඒ වගේම අප්පාබාදෝ මේ රජුරවන්ට සක්විති රජතුමාට ලෙඩ රෝග බොහෝම අඩුයි. නිරෝගිමත් කෙනෙක්. ඒ තුලුත් මහා සැපයක් ලබනවා. ඒ වගේම තමයි මේ සක්විති රජතුමා තමන්ගේ රටවැසියන්ට බොහෝම ප්‍රියමනාපයි. කොච්චරද ප්‍රියමනාපද කියලා කියන්නේ තමන්ගේ රටේ ඉන්න හැම රටවැසියෙක්ම බොහෝම කැමති මේ සක්විති රජතුමා දිහා බලන් ඉන්න. සක්විති රජතුමාව මුණ ගැහෙන්න කතා බස් කරන්න. හරියට පුත්‍රයන් තමන්ගේ පියාව දකින්න කැමති වෙන්නේ යම් විදිහකටද ආන් ඒ වගේම මේ රටවැසියන් සක්විති රජතුමාව දකින්න ඇසුරු කරන්න මුණ ගැහෙන්න කැමති. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ සප්ත රතනයන්ගෙන් යුක්ත සක්විති රජතුමා ඒ වගේම මේ කියන 이르දි 4න් යුක්ත සක්විති රජතුමා යම් සැපයක් සොම්නසක් ලබනවාද ඒක මහා සැපයක් නේද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අසා වදාලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය සප්ත රතන 7න් එකක් තිබුණත් මහා සැපක් සොම්නසක් ඒ සක්විති රජුරුව ලබනවා නේව කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ පුංචි ගල් කැටයක් අතට ගත්තා. අතට අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අසා වදාලා පින්වත් මහණෙනි මාගේ මේ අතේ තියෙන පුංචි ගල් කැටයේද විශාල එහෙමත් නැත්නම් මේ හිමාල පර්වතයේද? ඒ භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තියෙන ගල් කැටිය බොහොම පුංචි එකක්. නමුත් මේ හිමාල කන්ද කියන්නේ මහ විශාල එකක්. ඒක ප්‍රමාණ කරන්න බෑ මේ පුංචි ගල් කැටේ වගේ 100ක් ගුණයකී 1000 ගුණයකී ලක්ෂ ගුණයකී හිමාල කන්ද කියලා. ඒ තරම්ම විශාලයි හිමාල පර්වතය. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ වගේ තමයි මේ
මනුස්ස ලෝකේ කලාතුරකින් පහළ වෙන සක්විති රජතුමාට සප්ත රතන පහළ වෙනවා. ඉරිදි 4ක් ලැබෙනවා. එතකොට මුළු පෘථුවියේම අගරජු බවට පත් වෙලත් ඒ ලබන සැපය සොම්නස බුදුරජාණන් වහන්සේ වදාලා මේ ස්වර්ගයේ සුගතියේ දෙවියන් අතර තියෙන සැපයත් එක්ක ප්‍රමාණ කරන්න බෑ. ඒ දෙවියන් අතර තියෙන සැපයත් එක්ක ගත්තාම දෙවියන් අතර තියෙන සැපය මේ හිමාල කන්ද හිමාල පර්වතයේ වගේ නම් ඔය සක්විති රජතුමා මුළු පෘථුවියේම අගරජු වෙලා ලබන සැපය හරියට මාගේ මේ අතේ තියෙන පුංචි ගල් කැටේ වගේ කියලා ප්‍රකාශ කළා. එතකොට බලන්න පින්වත්නි, මනුස්ස ලෝකයේ සක්විති රජ වුණත් ඒ ලබන සැපය සොම්නස ස්වර්ගයේ සුගතියේ දෙවියන් අතර තියෙන සැපයත් එක්ක ප්‍රමාණ කරන්නවත් බැරි එකක්. එතකොට ඒ ඉබඳු ස්වර්ග සැපය දෙවියන් අතර ඉපදී ඒ ලබන සැපය උරුම වෙන්නේ කාටද? මනුස්ස ලෝකයේ නුවණැති පඬිතයන්ටයි. පඬිතයන් කියන්නේ යම් ගුණයෙන් ඉහළ යහපත් බවින් ඉහළ නුවණැත්තාටයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් ඒ නුවණැත්තා කයින් වචනයෙන් මනසින් යහපතේ හැසිරී මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා. සුගතියේ උපදී ඒසා ඒ මහා සැපේ ලබනවා. බොහෝ කාලයක් සුගතියේ ඉපදිලා ඒ සැපේ ලැබමින් වාසය කරනවා. එතකොට බොහෝ කාලයකට පස්සේ ඒ දෙවියන් අතරින් පෙරලා මනුස්ස ලෝකයට ආවත් මනුස්ස ලෝකේ ලබන ජීවිතය උපදින්නේ මහාසාර කුලයකයි, රජ කුලයක, සිටු කුලයක, උසස්යයි කුලයක උපතක් ලබනවා. ඒ ලබන ජීවිතයත් බොහෝම රූපයෙන් ලස්සනයි, කටහඬින් ලස්සනයි. කෑම බීම, යාන වාහන, ඉඳුන් හිටුම්, වස්ත්‍ර ආදිය බොහෝම පහසුවෙන් ලබනවා, නිරෝගිමත්. එතකොට ඒ බඳු සැප බහුල ජීවිතයක් පෙරලා ලබන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බඳු ජීවිතයක් ලැබුවාට පස්සේ ඒ පුද්ගලයා, ඒ පඬිතයා පෙරලා කයින් යහපතේ හැසිරෙනවා, වචනයෙන් මනසින් යහපතේ හැසිරලා, දන් දීලා සිල් රැකලා ඒ පුද්ගලයා යහපත් විදිහට ගත කරනවා. ඒ යහපත් විදිහට ගත කරන නිසාම පෙරලා ඒ පඬිතයා පෙරලා සුගතියේ කරා යනවා, පෙරලා දෙවියන් අතර උපතක් ලබනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක හරියට මේ සූදු කෙලින පුද්ගලයෙක් නැත්තම් ඔට්ටු අල්ලන පුද්ගලයෙක් පළමුවෙනි ඔට්ටුවෙන්ම මහා ධනස්කන්ධයක් දිනනවා වගේ තමයි අර නුවණැත්තා බොහෝ කාලයක් දෙවියන් අතර සැප ලබලා ඔන්න මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා පළමු වතාවෙන්ම ලබාගත් එකම මනුස්ස ජීවිතයෙන්ම පෙරලා පින් රැස් කරගෙන සිල් රැකලා ආපහු අර මහා සැප තියෙන දෙවියන් අතරම උපතක් කරා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ වගේ තමයි නුවණැත්තා පෙරලා සුගතිය උපතක් කරා යනවා. හරියට ඔට්ටු වල්ලන පුද්ගලයා පළමුවෙනි ඔට්ටුවෙන්ම මහා ධනස්කන්ධයක් ඉපැද්දුවා වගේ. බුදුරජාණන් වහන්සේ වදාලා අයම් භික්කවේ කේවල පරිපූර්ණා පණ්ඩිත භූමීති. මේක තමයි පරිපූර්ණ වූ පණ්ඩිතයන්ගේ භූමිය, නුවණැත්තන්ගේ භූමිය කියලා. එතකොට මේ පණ්ඩිත පුද්ගලයා නුවණැත්තා මනුස්ස ජීවිතයේ ජීවත් වෙන කාලෙම 3 ආකාරයකින් සැප සොම්නස ලබනවා. ඒ වගේම තමයි මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවා. බොහෝ කාලයක් සැප ලබලා පෙරලා මනුස්ස ලෝකෙට එනවා. ඒ පෙරලා මනුස්ස ලෝකෙට ආවත් මහා සැප සහිත උසස් කුලයේ, රජ කුලයේ, සිටු කුලයේ ආදී තැන්වල උපදිලා බොහෝ සැප ලබනවා. ඒ සැප ලබන කෙනා පෙරලා පින් රැස් කරගෙන සිල් රැකලා සුගති උපතක් කරා යනවා. මේක තමයි පඬිතයන්ගේ, නුවණැත්තන්ගේ ස්වභාවය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට පින්වත්නි, මේ බාලයාගේ ස්වභාවය සහ පඬිතයාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මේ බාල පඬිත සූත්‍ර දේශනාවේදී විස්තර වශයෙන් කියා දුන්නා. එතකොට බාලයා කියන්නේ වයසින් බාල කෙනාට නෙවෙයි. බාලයා කියන්නේ ගුණයෙන් හීන, ගුණයෙන් ලාමක පහත් පුද්ගලයාටයි. පඬිතයා කියන්නේ ගුණයෙන් ඉහළ, ගුණයෙන් වැඩි පුද්ගලයාටයි. එතකොට පින්වත්නි, මේ සසරේ යන බාල පුද්ගලයා කයින් වචනයෙන් මනසින් අයහපතේ හැසිරලා පව් රැස් කරගෙන නිරේට යනවා, තිරිසන් ලෝකෙට යනවා. කලාතුරකින් මනුස්ස ලෝකෙට ආවත් ආපහු කරන්නේ නිරේට යන එකයි, තිරිසන් ලෝකෙට යන එකයි. නුවණැති පඬිතයා ගුණෙන් ඉහළ තැනැත්තා කයින් වචනයෙන් යහපතේ හැසිරී
පින් රැස් කරගෙන සුගතියට යනවා. දෙවියන් අතර උපතක් කරා යනවා. එතකොට කලාතුරකින් කාලයකට පස්සේ මනුස්ස ලෝකෙට ආවත් ආපහු පින් රැස් කරගෙන සුගතියට යනවා. එතකොට මේ තමයි වෙනස් බව විවිධත්වය බාලයාගේ සහ පඬිතයාගේ. පින්වත්නි අපි කවුරුත් මහන්සි වෙන්න ඕනි මේ බාල භූමියෙන් බාල ලක්ෂණයන්ගෙන් අත් මිදී පඬිත ලක්ෂණ ඇති කර ගන්නයි. මේ පඬිතයන්ගේ භූමියට ඇතුළත් වෙන්නයි. එතකොට මේ පඬිත බව ලබනවා කියන්නේ යම් විභාගයක් සමත් වීම නෙවෙයි. එහෙම නැත්නම් යම් තානාන්තරයක් ලබන එක නෙවෙයි. තමන්ගේ නමට ඉස්සරහෙන් තවත් විශේෂණ පද කීපයක් ඇතුළත් කර ගැනීම නෙවෙයි. පඬිත බව ලබනවා කියන්නේ කයින් වචනෙන් මනසින් යහපතේ හැසිරෙන එකයි. එතකොට සමහර විට මනුස්ස ලෝකයේ කෙනෙක් වේලක් කර වේලක් වෙන්න පුළුවන් කන්නේ. එකම වස්ත්‍රයක් වෙන්න පුළුවන් ඇඳ ගන්න තියෙන්නේ. පැදුරු කඩමාලක වෙන්න පුළුවන් නිදා ගන්න. හැබැයි කයින් වචනෙන් යහපතේ හැසිරෙනවා නම් මනසින් යහපතේ හැසිරෙනවා නම් සිල් රකින්නවා නම් දන් දෙනවා නම් ආන් ඒ කෙනා පඬිතේකි. ආන් ඒ කෙනා නුවණැත්තේකි. ඒ පඬිතයාට ඒ ගුණයෙන් ඉහළ ඒ නුවණැත්තාට උරුම සුගතියේ උපතයි. ඉතින් ඒ නිසා මේ බාල භවින් අත්මිදී බාල භව ඉක්මවා ගොස් පඬිතයන්ගේ භූමියට ඇතුළත් වෙන්න අප මේ ඉගෙනගත්තු මේ බුද්ධ දේශනාව අපට උපකාර වෙත්වා. අපගේ ආදි ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කොට මුල්ම දින කීපය ඇතුළත මේ දේශනාව ලංකාද්වීප වාසී මිනිසයන්ට කියා දුන්නා. ඉතින් මේ දේශනාව අහපු දහසකට අධික පිරිසක් සෝතාපන්න ඵලයටපත් වුණා. ඉතින් අදටත් අපිට මේ බුද්ධ දේශනාව ඉගෙනගෙන අපටත් පුළුවන්කම තියෙනවා බාල ලක්ෂණ අත්හැරලා පඬිත ලක්ෂණ ඇති කරගෙන බාල භූමිය ඉක්මවා ගොස් පඬිතයන්ගේ භූමියට ඇතුළත් වෙන්න. ඉතින් අප හැමදෙනාටත් බාල භූමිය ඉක්මවා පඬිත භූමියට ඇතුළත් වෙන්න ඒ කරහා ගමන් කරන්න මේ ඉගෙනගත් බුද්ධ දේශනාව අප හැමදෙනාට එකසේම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද මේ පොසොන් සදහම් දේශනාව දහම් සංදේශය සදහම් දේශනාව ඔබ ශ්‍රවණය කිරීම තුළින් ධර්ම ශ්‍රවණයේ පිනක් රැස් කළා. ඒ වගේම මේ සඳහා විකාශන දායකත්වයේ ලබා දෙන පින්වන්ත පිරිස ධර්ම දානමේ පිනක් එක් රැස් කළා. මේ රැස් කරගත්තු උදාරතර පින අපි අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සක් දෙවිඳුන් සතරවරන් දෙව් රජ දරුවන් සෙම්පති දෙවුරුන් ආදී කොට ඇති සදෙව්ලොව වාසී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය අසයිසුරෙන් වැඩෙත්වා. සීක බල ධර්මයන්ගෙන් දියුණු වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ධාර්මික රැකවරණය ගෞතම බුදුසසුනට එකසේම සලසත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝද සසර දුකෙන් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මය අපි අනුමෝදන් කරමු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට, ඒ වගේම මහමෙවුනා භවනාසපු වාසී සියලු ස්වාමින් වහන්සේලාටත්, රට ලෝක වාසී සියලු ස්වාමින් වහන්සේලාටත් මේ පින් එකසේම අනුමෝදන් වෙත්වා. මහා සංඝරත්නය නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලබත්වා. ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අද දහම් සංදේශය පොසොන් සදහම් දේශනය සඳහා පින්බර විකාශන දායකත්වයේ ලබා දෙන්නේ සජීවත්ව සිටින සනත් ඒකනායක පියාණන්ට, මෙත්තා ඒකනායක මෑණියන්ට සහ සීලවතී පෙරේරා මිත්තණියට සෙත් ප්‍රාර්ථනා කරමින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින්වත් සමිත් ඒකනායක මහතා විසින්. ඉතින් ඒ බලාපොරොත්තු වෙන විදිහට සුජීවත්ව සිටින සනත් ඒකනායක පියාණන්ටත්, මෙත්තා ඒකනායක මෑණියන්ටත්, සීලවතී පෙරේරා මිත්තණියටත් මේ රැස් කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන් එකසේම අනුමෝදන් වෙත්වා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසී, දෙවියන්ගේ දෙවිරක වරණයේ සැලසී, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසෙත්වා. පින් රැස් කරගනිමින් උදාර ජීවිත ගත කරන්න වාසනාව සැලසෙත්වා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් ගෞතම බුද්ධ ශාසනය තුල සසර දුකෙන් නිදහස් වීමේ වාසනාව සැලසෙත්වා යන අදහසින් සෙත් ප්‍රාර්ථනා කරමු, පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මේ පින්බර විකාශන දායකත්වයේ ලබා දෙන පින්වන්ත හැම දෙනා නමින් මිය පරලොව ගොස් ඇති සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍යානුමෝදනාව තුළින් ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සසර දුකෙන් අත් මිදෙත්වා යන අදහසින් පුණ්‍යානුමෝදනා කරමු.
රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මය පින්බර විකාශන දායකත්වය ලබා දෙන ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින්වත් සමිත් ඒකනායක මහතා ඇතුළු දෙමාපියන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාට මේ පුණ්‍යානුමෝදනාව තුළින් තුනුරුවන්ගේ ආශිර්වාදය තුළින් දෙවියන්ගේ දිවි රැකවරණය තුළින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසෙත්වා. කායික මානසික ශක්තිය ඇති වී පෙනෙන නොපෙනෙන බාධා දුරු වී සියලු සැනසෙල්ල උදා වෙත්වා. ධාර්මික රැකී ආරක්ෂා විලහෙළඳාම් ආදී දියුණුවටපත් වෙත්වා. පින් රැස් කරගනිමින් උදාර ජීවිත ගත කරන්න වාසනාව සැලසෙත්වා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් ගෞතම බුද්ධ ශාසනය තුල ධර්ම අවබෝධය ලැබීමේ වාසනාව ඒ හැම දිනාටද උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයේ අපි අනුමෝදන් කරමු. අනගාരികා මෑණිවරුන් හැම දිනාටත් පැවිදි අපේක්ෂක පින්වතුන් හැම දිනාටත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාණය ලබා දෙන සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් ඒ වගේම අද ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මේ සදහම් සංදේශය පොසොම් සදහම් දේශනාව ශ්‍රවණය කළ පින්වන්ත ඔබ හැම දෙනාටත් මේ පින් එකසේම අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ මව්දෙමව්පිය ගුරුවර ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනාට මේ පින් එකසේම අනුමෝදන් වී මේ පුණ්‍යානුමෝදනාව තුළින් තුනුරුවන්ගේ ආශිර්වාදය තුළින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසෙත්වා. පින් රැස් කරගනිමින් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව සැලසෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.